සියලු දෙනාටම සුබ දවසක්. මම අද හදන්නේ දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අවකාශමය දත්ත පද්ධතියට පිළිබඳ තොරතුරු ලබා ගන්න කොහොමද කියලා ඔයගොල්ලෝ දැනුවත් කරන්න. සාමාන්‍ය එතකොට මේ ඩොමේන් එකක් කියන්නේ මොකක්ද? අදහසක් තියෙනවා. ඩොමේන් එක කියන්නේ වෙබ්සයිට්ස් ගැන එහෙම කරලා තියෙනවානේ. මොනවද IT එක කියනකොට ඒව ගැන පොඩි බේසික් එකක් දීලා දෙන්නේ. ඒක ඩොමේන් එක කියන්නේ. අහලා තියෙනවා. ඩොමේන් එක අහලා නැහැ නේද? දැන් මම මේක අහන්නේ මේ දැන් මේ අපේ වෙබ්සයිට් එකේ ඔය මේකට යන්න නම් මේ අපේ වෙබ්සයිට් එක හරහානේ යන්න තියෙන. ඕගොල්ලෝ අපේ වෙබ්සයිට් එක මතක තියාගන්න ඕනේ. ඕනේ ඇඩ්‍රස් එක තමයි මේ ඔක තමයි එන්නේ www වලින් තමයි එන්නේ. ඕනම එකක් www වලින් පටන් ගන්න. ඕනේ. දැන් ඒක ඔයගොල්ලෝගේ නම වගේ තමයි. හැබැයි වාගේ නමින් දෙන්නෙක් ඉන්න පුළුවන් ලෝකෙ. හරිද? හැබැයි වෙබ්සයිට් එක නමකින් කවදාවත් නෑ දෙකක්. දැන් මේ ඩොමේන් එක කියන්නේ ඒක තමයි. දැන් මම මේ කිව්වේ දැන් www කියන්නේ World Wide Web කියන එකනේ. ඒක අරනම දැන් මේ නම ඩොමේන් එක අපි ගන්න කලින් අපි ගන්න මොකක් හරි ආයතනයකින් ගන්න වෙන්නේ. ලංකාවේ නම් SLT වගේ තියෙනවා. ඒ වෙන්නේ නැත්නම් ලෝකල් විදියට ගන්නපු ආයතනක් තියෙනවා. LK ඩොමේන් කියලා වෙනම තියෙනවා. ඊට පස්සේ .com කියන්නේ ඩොමේන් එකක්. ඒ කියන්නේ com එක එන මුලින් නමක් එක්ක එන එකක්. ඒ කියන්නේ මම මේ නම අඬ ගහලා හොයාගන්න එකක් නේ කරන්නේ. ඒ කියන්නේ මගේ වෙබ්සයිට් එකක නමක් සර්ච් කරන්න හරියට නම දුන්නේ නැත්නම් අකුරක් හරි වැරදිලා ඒක අපිට එන්නේ නැහනේ. ඇඩ්‍රස් බාර් එකේ මේ තියෙන ඇඩ්‍රස් බාර් එකනේ මෙතන තියෙන්නේ. මේක ක්ලික් කරාට පස්සේ ඒ නම හරියටම දුන්නොත් විතරයි ඒ නම අපිට මේ වෙලාවේ මේකට හේතුව ඒ එක වගේ නම දෙන්නෙකුට තියෙන්න බෑනේ. ඒක දෙන්න වෙන්නේ බෑ මේකට. ඒ හින්දා අපි නොවෙන් එක ඉල්ලන වෙලාවේ අපිට ඒක අවේලබල්ද කියලා බලලා තමයි දෙන්නේ. ඒ වෙනකොට වෙන ලෝකේ කවුරුවත් අරන් නැත්නම් විතරයි අපිට ඒ නම ගන්න පුළුවන් වෙන්නේ. හරිද? දැන් මේ අපි යන්නේ කියලා ගවර්න්මන්ට් ලෝක මේක. දැන් ලංකාවක අන්තිමට කරා .lk අහලාදී .com .au ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඒ කියන්නේ දැන් ලංකාවට LK කියන එකක් දාගත්ත ගමන්ම මේක ගන්න මේ ලංකාවේ වෙබ්සයිට් එකක්. අන්තිමට LK තියෙන එක හරිද? දැන් ඊට පස්සේ ලංකාවේ තියෙන එක ගවර්න්මන්ට් සෙක්ටර් එකක් නම් gov.lk කියන එක තියෙනවා. දැකලා ඇති නේද gov.lk කියන්නේ ගවර්න්මන්ට් සෙක්ටර් එක. ඕක දීලා තියෙන අපේ ඉස්සර ICT කියලා ආයතන ඇතුළේ දැන් ආයෙත් ඇක්ටිව් වෙලා තියෙන්නේ. ඒ ආයතනේ තමයි මේ නම දීලා තියෙන්නේ. දැන් මම කිව්වේ අපේ නම ගන්න විදිය දැන් අපේ www තියෙන කොහොමද? ඒක බල් වයිබ් වෙබ් කියන ඕන මේකට අපි ගන්න. ඊට ඩොට් the irrigation DEPT. ඒ කියන්නේ irrigation department. මේ ගවර්න්මන්ට් සෙක්ටර් එක වගේ විදියට ගත්තම තියෙනවා දෙපාර්තමේන්තු සංස්ථා අධිකාරී මිනිස්ට්‍රීස් ඒ වගේ. ඒතර ඩිපාර්ට්මන්ට් එකක් කියලා කියමු ෆුල් ගවර්න්මන්ට් එකක්. දැන් අපේ එක ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එක. මම හරි ඉස්සෙල්ලා කිව්වනේ ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් කියලා තියෙන එකේ ප්‍රොවින්ෂල් කවුන්සිල් එකකුත් තියෙනවා. ඊට අමතරව මේ තියෙනවා මේ සෙන්ට්‍රල් ගවර්න්මන්ට් උත් කිව්වා. ඒතකොට ඉරිගේෂන් DPT කියන එක ওই දෙකටම පොදුයි. දැන් අරගොල්ලෝගේ වෙනස් වෙන්න එපා. දැන් ඔන්න අපේ නම ගහන්න එකත් අපිට හොයාගන්න බෑ නේද? ඒතකොට ඉරිගේෂන් DPT අපි ප්‍රොවින්ස් තියෙන හින්දා තියෙන අපි සදර්න් ප්‍රොවින්ස් දැන් P ගහලා විතරක් තිබුණොත් තවත් ප්‍රොවින්ස් තියෙනවානේ. ඒක සදර්න් ප්‍රොවින්ස් ඉන්න .sp යනවා. ඉරිගේෂන් DPT SP ඒතකොට දැන් ගවර්න්මන්ට් හරි නම් ඔන්න දැන් සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එකේ තියෙන ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එක ලංකාවේ එකයි තියෙන්නේ. ඒක ප්‍රොවින්ස් කතාවක් නෑ. එයා DPT දැනින් නවතිනවා. අපි SP යනවා. ඊට පස්සේ gov.lk ආයි පොදුයි. ඒක අර දෙකටම තියෙනවා. දැන් එතකොට ඒගොල්ලොන්ගේ නමයි අපේ නමයි වෙනස් වෙන්නේ. ඒගොල්ලොන්ගේ තියෙන ඉරිගේෂන් DPT gov.lk. අපි දෙන ඉරිගේෂන් DPT SP gov.lk. එළියන්න පුළුවන් නේද? මොකද දැන් තියෙන විදිහ මේ ගන්න විදිහ. දැන් මතකෙන් ගන්න පුළුවන් මේ කියන්නේ මේකෙන් අදහස ආවනේ දැන්. www ආවා. ඊට පස්සේ ඩිපාර්ට්මන්ට් එකක් ඉන්න ඉරිගේෂන් DPT ගියා. ඊට පස්සේ අර විදියට දැන් ඕක ඊළඟ දවසකදී දැන් ඔය නම දිගයිනේ ඕකේ.
හැම විදිහට මතක තියාගන්න ඕන නෑ. අර කියන මේවකෙන් මතක තියාගන්න පුළුවන් වෙන්නේ මම ඒක පැහැදිලි කරේ. හරිද? දැන් ඔය කිව්වාගේ දැන් ඉරිගේෂන් මිනිස්ට්‍රි කියලා එකේ දැන් ඉන්න මිනිස්ට්‍රි කියලා කියන ඒවාත් තියෙනවා අපේ ආයතනවල. මේ ඩිපාර්ට්මන්ට් වගේම දැන් අපිට මිනිස්ටර් කෙනෙක් ඉන්නවානේ. ඒ ආයතනයට දෙන ඉරිගේෂන් MIN ගන්න. DPD වෙනද දැන් ඕකට පටලවා ගන්න එපා. ඒක මම අදහසකට දුන්නේ. ඉරිගේෂන් දැන් ඩිපාර්ට්මන්ට් සදර්න් ප්‍රොවින්ස් යනවා ඉරිගේෂන් මිනිස්ට්‍රි සදර්න් ප්‍රොවින්ස් කියලා එකක් තියෙනවා. ඉරිගේෂන් මිනිස්ට්‍රි වෙස්ටර්න් ප්‍රොවින්ස් කියලා එකක් තියෙනවා. ඒකට යන්නේ ඉරිගේෂන් MIN එතන SP WP ඒ විදිහට යනවා වෙන වෙලා. හරිද? මිනිස්ට්‍රියට අරගෙන තියෙන ඉරිගේෂන් මේ වගේ ඉරිගේෂන් MIN තමයි ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකේ මිනිස්ට්‍රිය වෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි අමාත්‍යාංශයක් යටතේනේ අපි ආයතන තියෙන්නේ. ඒකෝට අමාත්‍යාංශයට තව ආයතනක් තියෙන්න පුළුවන්. අපේ ආයතන එක කියන්නේ මේ ඕනම ආයතනයකට මේ අර වගේ ලොජික් එකක් හදලා තමයි කියන්නේ හදලා තියෙන නම. ඒකට හේතුව තමයි ඔය නම තව තැනක තියෙන්න බැරි වෙන්න ඕන හින්දා. හරිද? දැන් මම මේ ගහන්නේ දැන් ඔය එක ගහන්නේ. හරිද? ඉරිගේෂන් DPT. දැන් ඔය යට වැටෙනවා මේක අර සේව් වෙලා තියෙන හින්දා. හරිද? මම නම ගහනවා මුලින්ම යන හින්දා. speed.gov.lk. දැන් මේක දිග වැඩි එක ප්‍රශ්නයක් වෙන්න බෑ. හරියටම මේ ඉරිගේෂන් පස්සේ DPD කියන එකට ඩොට් එකක් නැහැ. හොඳද? එකට යන්නේ. හරිනේ? ඕක තමයි අපේ වෙබ්සයිට් එක. හරිද? දැන් වෙබ්සයිට් එකට ගියාම දැන් මේවා මේ අපේ තොරතුරු අනිත් තියෙනවා ඊට අමතරව මෙතන GIS කියලා තියෙන්නේ. ඒක ක්ලික් කරලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන තියෙනවා ආය යටට GIS spatial database කියලා. spatial database පොඩි අවුලක්. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔන්න දැන් තමයි අපි යන්නේ. දැන් ඔන්න දැන් මේ ගිහින් තියෙන්නේ අර දැන් ඕගොල්ලන්ට මේ පැත්ත හුරුවක් නැහැනේ දැන් කතා කරේ දැන් මේ මම යන්න හදන ටික මේ දැන් මේ මම ගාල්ල මේ මැෂින් එකෙන් විතරනේ ඕගොල්ලෝගේ ළඟ තියෙන මැෂින් එකෙනුත් පාවිච්චි කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම ලෝකේ ඕනම තැනක ඕනම කෙනෙකුට මේව කරගන්න පුළුවන් කියලානේ මම කිව්වේ. හරිද? ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ හිටියද ඇමරිකාවේ හිටියද මම ඒක ගැහුවා නම් එතෙන්ට ගියා. දැන් එතකොට අපි දැන් එහෙම වෙන්න නම් ඔයාගේ මැෂින් එකේ තිබුණොත් එතෙන්ට එන්න බෑ. මේක තියෙන දැන් ක්ලවුඩ්ස් වල තමයි මේ තියෙන තොරතුරු ටික තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අර වෙබ්සයිට් එකකට අපි අවදින වෙන ක්ලවුඩ්ස් කියන්නේ මොකද? දැන් අපි තියෙන සර්වර් එක. ඒ කියන්නේ දැන් එහෙම පොදු තැනක තිබ්බොත් විතරනේ අපිට මේ වෙන්න පුළුවන්. දැන් මම මේ ඔක්කොම කතා කරන්නේ මේකට අදාළ එක. දැන් මේ පොඩි ෆන්ඩමෙන්ටල් මේ අයිඩියා එකක් අරගෙන තියාගත්ත නැති වුණාම අර වැඩ කරන්න ගියාම පොඩි හිතා ගන්න බැරි වෙන දේවල් වෙන හින්දා හරිද? තේරුම් ගන්න. දැන් මේක එතකොට අපි වෙබ්සයිට් එකකට දෙන්න වෙනවා නම් අපි ඕනම තැනක ඉඳගෙන පුළුවන් නේ අපිට. ඒක ඕනම තැනක පුළුවන්. ඒකට මේකක් කියලා දෙන්නේ එහෙමයි. ඒතකොට දැන් ඕගොල්ලෝ අර හදන ඩේටාබේස් එක මේ වගේ තැනකට ගේන්න නම් තියෙනවා ලොකු වැඩ මේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එකක් තමයි. يعني වාගේ ඇප් එකේ විතරක් දාගෙන තියෙන ඔයාලා හදාගන්න ඩේටාබේස් එක දැන් ඔයා ලැන්ග්වේජ් එක ගැන එකක් හදුවා කියලා හිතමු. වාගේක තව කාටවත් ගිහලා ඒ තොරතුරු ගන්න බෑ. මේ වගේ ස්පේෂල් ඩේටාබේස් එකක් හැදුවේ නැත්නම්. එතකොට මේ දැන් හිතන්නකෝ මගේ මේ මැෂින් එකේ තියෙන එක මම අතෙන්ට ගන්න නම් ඒකට වෙනමම ලියන ලොකු ප්‍රෝග්‍රෑම්. ඒ කියන්නේ අර අහලා තියෙනනේ Java එතකොට PHP වගේ ලැන්ග්වේජස් ඒ වගේ මේක හැදෙනවා. හැදුනට පස්සේ තමයි මේ තොරතුරු අන්නේ තියෙන මේක හරහා තමයි අතෙන්ට යන්නේ. එතකොට තමයි වෙන කෙනෙකුට ගන්න පුළුවන් වෙන්නේ. හරිද? දැන් ඒක ඇවිල්ලා ටිකක් මේ ප්‍රෝග්‍රෑම් එකක් ගත්තොත් අපි දවස්වල බැලුව සාමාන්‍ය ලක්ෂ 75ක් විතර වගේ යන කොස්ට් එකක් මේකට අදාළ මේ ප්‍රෝග්‍රෑම් එකක් හදන්න. හැබැයි අපි දැන් කරලා තියෙන්නේ මම කිව්වා මේක පස්සේ වෙනස් කරනවා. දැන් අපි අවුරුද්දකට මේ ලක්ෂ 8ක් විතර ගෙවනවා කියන්නේ ලක්ෂ 7මාරක් 8ක් විතර ගෙවනවා මේක
දැන් අපිට මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක S3 කියලා ආයතනය තමයි සාමාන්‍යයෙන් මේ GI ඔයගොල්ලෝ දැන් ඔය මේ ඔක්කොම කරන්නේ නැත්තේ කට්ටිය GISද මොකද්ද පාවිච්චි කරේ? software එක කියන්නේ ඒකේ software එක develop කරලා තියෙන ඒගොල්ලෝ ඊට පස්සේ ඒගොල්ලෝ මේ online facility එකක් අපිට දීලා තියෙන. එතකොට අපි අර Q language එකෙන් හදන ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. ඒ ප්‍රෝග්‍රෑම් එක ඒගොල්ලෝ කරලා අපිට රෙන්ට් කරා වගේ එකක්. දැන් මේක හරියට මෙහෙම වගේ එකක්. දැන් අපි හිතමු අපිට මේ මාතර ඉඳලා කොළඹට යන්න ඕනේ කියලා. අපිට පුළුවන් අපේම පාරක් හදාගෙන යන්න. දැන් අපේ පාරක් හදාගෙන යනවා කියලා කියන්නේ දැන් අපිට තියෙන එකේ යන්න බෑ. මම උදාහරණයක් ගත්තට දැන්. දැන් අපිට ඕන් පාරක එක්ක අපිට අයිති පාරක යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පාරක් රෙන්ට් කරගෙන යනවා. අපි හයිවේ එකේ යනවා. ඒ කියන්නේ ඒ වගේ එකක් තමයි මේක. අපි කරන්නේ දැන් අපි අර ප්‍රෝග්‍රෑම් එක හදනවා ඒක අපේම පාරක් වෙනවා. දැන් ඒක එක සැරේට ලක්ෂ 75ක් විතර වියදම් වෙනවා සහ නිකන් ටිකක් මේන් එකක් එක සැරේටම මේ දාලා අපේ තියෙන රටේ දැනට තියෙන software අපිටම කම්පැනියක් හරි මොකක් හරි තෝරගෙන මේක කියලා ඒකට යම් කිසි විශාල කාලයක් යන සහ ඒ පාරක් හදාගන්න එක කියන එක අමාරුකමක් උඩ තියෙන එකක් තමයි තියෙන්නේ හරිද දැන් ඒ හින්දා අපි අර විදිහට ගත්තට ස්ත්‍රීලගෙන් අවුරුද්දට මෙච්චර ගාණක් ගෙවන විදිහට මේ පාර පාවිච්චි කරන එකක් වගේ එකක් තමයි මේ කරන්නේ දැන්. අපි ඔන්ලයින් එක හැදුවේ නැතුව. හරිද? දැන් මේ පාර අපිට දීලා තියෙනවා ඒකට අදාළ කොහොමද මේකේ සෙටින්ග්ස් හදන්නේ මේ ඒගොල්ලෝ තමයි ඔක්කොම බලාගන්නේ. එතකොට ඒක පාවිච්චි කරලා දෙන ඒ කෑල්ල අපේ නේ අපි හැබැයි දැන් මෙහෙම මේගොල්ලෝන්ගෙන් ගන්න හදනවා ඊට පස්සේ අවුරුදු පතා රිනූවල් කරනවා වෙනුවට අපිටම මේක ගන්න එකක්. ඒගොල්ලෝ ඒක දෙනවා. එතකොට මේ අපි අර වෙනම පිට කවුරු හරි ආයතනයක් විදිහට හදා ගන්න හදන software ආයතන කියන්නේ නැද ප්‍රෝග්‍රෑම් එක මේ ඒගොල්ලෝ අපිට දෙනවා. මේව වැදගත් මේක ගැන අර දැන් දර ෆන්ඩමෙන්ටල් එක ගැන අයිඩියා එකක් තියෙනවා නම් විතර අපි මේ වැඩ කරනකොට ඒකට තේරෙන්නේ මේවා. මේ කරන්නේ මොකද්ද කියන එක අදහසතුව දැම්මොත් මේකට ඩේටා එකක් ඉන්පුට් කරනකොට උනත් ඕගොල්ලෝ ඉන්පුට් කරන්නේ හරියට. හරිද? ඒකයි මේ විස්තර ටික කියන්නේ. එතකොට දැන් අපි මේ අවුරුද්දේ ඊළඟ මේ අවුරුද්දේ පොඩ්ඩක් අපිට ඒ කියන්නේ අපි ජස්ටිෆයි කරන්න ඕන අර එකක් ගන්නවට වඩා මේක ලාභයි කියලා. දැන් අපිටම අවුරුදු මේක අපි ලොකු ගානකට එක්ක ගන්න ඕන. නැත්තම් මේක අවුරුදු පතා රිනූවල් කරන්න. ඒ හින්දා ඒ වෙනුවට අපි දැන් ඒගොල්ලොන්ගෙන් හදලා ඒ දින එක අපිටම අපි අරගන්න එකක් කරනවා වන් ටයිම් ගෙවලා. ඒක අපි තාම අරන් නැහැ හැබැයි. මේ අවුරුද්දෙත් ගෙවනවා. මේ අවුරුද්දේ එහෙම හිතාගෙන ඉත මේ ප්‍රශ්නයක ප්‍රතිපාදන අඩු වෙලා තියෙන හින්දා අපිට මේ අවුරුද්දෙත් ඒක කරන්න බැරි නම් මේ අවුරුද්දෙත් රිනූවල් එකටම තමයි යන්නේ අර ලක්ෂ 7-8 වගේ ගෙවලා. එතකොට මේ යන පාත් එක මේ අරගන්නවා කියන එක පැහැදිලි දැන් නේ. ඉතින් දැන් ඉන්නේ මේක ඒගොල්ලොන්ගෙන් අරගන්නපු එකෙන් මෙතෙන්ට යන්නේ. දැන් මම මේක ගත්තට පස්සේ කියන්නම් ඕගොල්ලොන්ගේ මැෂින් එකේ ඕගොල්ලොන්ට විතරක් දකින්න පුළුවන් එක මේකේ හදාගන්න පුළුවන් හැබැයි. ඒ ArcGIS software එකෙන් පුළුවන්. ArcGIS උනේ අපි මේක කරලා තියෙන්නේ. ඕන දැන් QGIS දැන් ඒ වගේ open source වගේ කරන දේ මේක මේ අපිට අර අපි ගත්තා මේ දැන් ඔයගොල්ලෝ ArcGIS කරාට එහෙ තියෙන crack version එකද original එකක්ද තියෙන්නේ? ඕගොල්ලන්ට වැඩ කරන්න හම්බෙලා තිබුණා. original ඈ නෑ හරියට. ඔයාලට ඒ කියන්නේ crack version එකද නැත්නම් original ද? license එක. එහෙනම් license එකට universities වලට ඒගොල්ලෝ නිකන් bulk විදියට දුන්නා. දැන් ඔයාගේ එක තියෙනවා නම් දැන් මගේ මේකේ තමයි ඔරිජිනල් එක තියෙන්නේ. දැන් අපිත් එකක් ගත්තේ. එක ලයිසන් එකකට ගන්න ලක්ෂ 25ක් විතර. මම හිතනවා යුනිවර්සිටිස් වලට වගේ දෙනවා. බල්ක් එකක් ගන්න පුළුවන් නිකන් කොස්ට් එකක් මේව කරගෙන. එහෙම එකක් අරන් ඇති සාමාන්‍යයෙන් දැන් ඕගොල්ලෝ 10 දෙනෙක් වැඩ කරොත් 10ක් තියෙනවා. එකක් ගත්තයි කියලා 10 දෙනාටම වැඩ කරන්න බෑ. කෙනෙකුට එක වෙන්න එහෙම අන්ලිමිටඩ් එකක් තියෙනවා. ඒකයි මම ඇහුවේ එහෙමද ළමයිට ඔක්කොටම තිබුණාද කියලා. එහෙ අරගෙන මම හිතන්නේ ඕගොල්ලන්ගේ මේක දාලා දෙනවා ඒකට වගේ කියන්නේ. දැන් අපි ගත්තේ අපි වෙනවම ගත්තා අරගත් කැම්පස් එකට මේ එක අරන් ඕගොල්ලන්ට ওই කියන කාලවලට අවුරුදු 5 වෙන එක කරන් දීලා තියෙනවා. එහෙම තමයි යන්නේ. එතකොට දැන් මෙන්න බලන්න දැන් මෙතන මෙන්න මේ තාම අපි ඩේටාබේස් එක ඇතුළට ගියේ නෑ දැන්. හරිද? දැන් ඇතුළට යන්නේ මේ තියෙන්නේ මෙන්න මේ apps තියෙන්නේ. දැන් මෙන්න මේ පිළිවෙලට තියෙන ඒවා මම කියන්න යන්නම් දැන් මෙන්න මේක ඇවිල්ලා අපි අර
අපි දැන් මේ අපිත් එකතු වෙලා කරන්න බලාපොරොත්තු වෙන එක මේ ඇප් එක හදලා පොඩි කොටසක් කරලා නවත්තලා මේක තමයි surface water quality හොයන්න. දැන් ඔයාලා කියවනේ soil වල salinity එකයි pH value එක මේව කරා කියලා. ඒ වගේ අපි දැන් මේ බලාපොරොත්තු වෙන එක තමයි මෙතනින් මේ මම මේකට ඇතුළට යන්න කලින් මෙන්න මේකට ගිහිල්ලා මේක ගැන කතා කරන්නේ. හරිද? මෙතන ස්පේෂල් ඩේටාබේස් of SPID කියන SPID කියන්නේ Southern Provincial Irrigation Department කියන එක. මේක ඇතුලේ තමයි මේ වැව් අමුණු ඇලවල් වගේ දේවල් තොරතුරු දාලා තියෙන්නේ. හරිද? එතකොට මේ මෙතන තියෙන්නේ surface water quality එක. මේ වෙන ඇක්ට් එකක් එතකොට. මේක ඇතුළට ගියොත් අපිට අමුණු ඇලවල් වැව් වගේ තොරතුරු ගන්න පුළුවන්. මෙතනට මේ irrigation water quality Southern Province කියලා කියන්නේ මේ surface water වල. ඒකේ ගන්න හදන්නේ pH value එකයි total dissolved solid. ඊට පස්සේ salinity. තේරුණාද? ඒ තුන අපේ ළඟ තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එකක් අපි අර පෝර්ටබල් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ඒක අරගෙන ඉතින් දැන් මේවා ටිකක් ඔය සැම්සන් වල ටිකක් ඕගෙම ගන්නවා කියන එක නේ අපි කරගෙන යනවා නිකන්. අපිට මේ කාලෙත් අපි අප්ඩේට්ස් නියන්නේ ගිහිල්ලා සර්වස් මෙහි පොඩි වර්ක්ෂොප් එකක් කරලා බලනවා ඒකෙන් කොහොමද ගන්නෙ. අරගෙන ඉබේ මැනෙනවා ඔක්කොම. වතුර සාම්පල් එකක් ගත්තා පස්සේ ඉතින් හැබැයි ඒවා ගන්න ක්‍රමයක් තියෙනවා. සාම්පල් දැන් එක තැනකින් ගත්තට පස්සේ ආයේ ඒක මැෂින් එක මේ ඔක්කොම ක්ලීන් කරලා තමයි ඊළඟ එක ගන්නවා. නැත්තම් අරකේ තියෙන තොරතුරු මේකටත් එන්නේ මේ ඇලේ කියලා ගත්තොත් ඒක උඩේ ඇලේ තොරතුරු පේනවල දැන් මේකම ක්‍රමයකට තමයි හැබැයි තොරතුරු ගන්නව යන්නේ. දිස්ත්‍රික් එකට ගියා දිස්ත්‍රික්කෙන් DS ඩිවිෂන් එකට ගියා DS ඩිවිෂන් එකෙන් DM ඩිවිෂන් එකට ගිහලා ඒකේ තියෙන ඇලක් දවස් 12 කියලා වෙන් කරගෙන දැන් මෙහෙම මේවා ඉතින් අර අපිට තියෙන කාලය තුලයි එහෙම නෙමෙයි මේක දිගටම යන හින්දා අපි අර මේ ටික එකතු කරන් යනවා. එතකොට අර ඕනම වෙලාවක මෙන්න මේ වැවේ කොහොමද සැලෙන්ඩි එක තිබුණේ කියන එක යනවා. ඊට පස්සේ ආයෙ අවුරුද්දකින් විතර ගත්තොත් ඒක වෙනස් වෙලාද කියලා බලන්න පුළුවන්. එතකොට රිසර්ච් පැත්තට ඕන නම් යන්න පුළුවන්. ඒයි වෙනස් වෙලා තියෙන්නේ කියලා වෙන තොරතුරු හොයන. ඒ වගේ දේවල් උනත් මේක හරහා කරන්න පුළුවන්. හරිද? එතකොට මේ මම නිකන් දැන් මේ වගේ apps මේ surface water වලට හදපු එක. තව එකක් තියෙනවා මෙන්න මේ ground water quality. මම අර කලින් කතා කරේ link වල තොරතුරු වලින් මේකේ තියෙන parameters 40ක් විතර වගේ අරන්. දැන් අපි වතුර වල දැන් මේ ඔය කියන අපි දැන් මේකේ අපි ගනිමින් ඉන්නවා. surface water නම් අපේ මෙතන. මේවා මේ ඒ කියන්නේ අපි සෙන්ටිමීටර් කියලා එකක් අරන් තියෙන්නේ. ඒකෙන් තමයි මේක කරන්නේ. මේක හැබැයි මේ මෙහෙන් කොහෙන්ද මේ මං කිව්වේ අර ෆැකල්ටි එකෙන් කියලා මේ දෙන්නෙක් කියන්නේ. ડોક્ટર උෂාරව ගන්නත් තියෙන්නේ. ડોક્ટર උෂාරව ගන්න. මේ ඉන්ජිනේර ෆැකල්ටි එකේ ලෙක්චර් කෙනෙක් තියෙනවා. මෙන්න මේ ඒගොල්ලන්ගේ පොඩි අර ඒගොල්ලන් අපි තොරතුරු ගත්තයි කියන එක මේව කරන්න ඕන නිසා මේ පිටුර දෙක දාලා තියෙනවා. ඒතර මේකේ තියෙන ඒගොල්ලෝ මාර වටින තොරතුරු ටිකක් නේ. ඒ කියන්නේ ලින්ක් මං හිතන්නේ මොනරාගලක් තරම් තියෙනවා. දාලා මාතර හම්බන්තොට මොනරාගල. ඒකට තොරතුරු බලමු වෙන මේක බැලුවට පස්සේ. එතකොට ඒකේ මේ ලින්ක් වලට ඕනනම් ඒ ලින්ක් වල අයිතිකාරයාගේ නම කියන එක මේකේ නෑ. එයාගේ තැනට ගිහිල්ලා මේ කියන මෙන්න මේ ඩිවිෂන් එකේ තියෙන ලින්ක් කියන විදිහට තමයි තොරතුරු ගන්න පුළුවන් වෙන්නේ. ඒකේ අර වැලියුස් ටික ඔක්කොම තියෙනවා. ඒව ඇවිල්ලා අපිට අපේ තියෙන මම අර කලින් කිව්වා වගේ මේව පාවිච්චි කරලවත් කරන්න පුළුවන්. මේ අපේ ළඟ නැහැ ඉච්චර ඇකියුරසි එකක් දෙන මැෂින් ලංකාවේ. ඒ හින්දා ඒගොල්ලොත් එක්ක එකතු වෙලා කරපු මාර වටින තොරතුරු ටිකක් ඔය හරිද? ඊට පස්සේ මේක තමයි මම අර කලින් කිව්වා වගේ අපිට අදාළ තොරතුරු ගොඩක් තියෙනවා. ඊට පස්සේ මෙතන තව තියෙන මම අර කිව්වේ සේන ධර්ම වගේ ඉම්පැක්ට් එක ඒක දැන් ඇත්තටම මේක අපේම අවශ්‍යතාවයක් නෙමෙයි. අද කල්ද මේ වගේ එකයි අර දැන් අපි හිතමු අර වාගේ පොටෑටෝ වල හරි අර ෆිලින් ස්ටේෂන්ස් හරි මොනවා හරි ඒ වගේ දේවල් එක එක ඒවා එන දේවල් නම් මෙන්න මේ වගේ ඇප් එකක් හදලා ඒ තොරතුරු දාලා දෙන්න පුළුවන්. හොටෙල්ස් කියන නම් හොටෙල්ස් වල හරි මේක අපි දැන් ප්‍රශ්න තියෙනවා අපේ. ප්‍රශ්න ඉලගෙන මේකේ data වැඩි වෙන්න අපි අර ගෙවන මුදල තියෙන අර ඒගොල්ලෝ අපිට ක්‍රෙඩිට්ස් ප්‍රමාණයක් දීලා තියෙන ස්පේස් එක. අපි ඒ හින්දා දැන් අර මේක අරගත්තට පස්සේ අපි වෙනම ස්පේස් එකක් අරන් කරගෙන ඉතින් මේව එකතු වෙනකොට ක්‍රෙඩිට්ස් ප්‍රමාණය අපිට දැන් මට 2500 3000 කොට ක්‍රෙඩිට්ස් කියන එක. ලිමිට් එකක්. ඒක අඩු වෙවි යනවා. අපි මේකට ගොඩක් ලෝඩ් කරලා තිබුණොත් ඉක්මනට අඩු වෙනවා. ඒ කියන්නේ ඒකට අවුරුද්දකට අර ගාණක් මත වෙනවා ගොඩක් දේවල් මේකේ මේවල දැන් අපි වෙන ආයතනයකට
මොකද මෙන්න මේ කියලා කියන අර process එක යන එක හැම ආයතනයකම මේව කරනකොට අපි හිතමු අපේ ආයතනයේ මේ ගත්ත සර්වර් එකේ කියලා තියන්න පුළුවන් නම් රෙන්ට් කරනවා අපි ඒ වෙනවා. ඒකට අපි අරගොල්ලන්ට වැඩි වෙන ගානට ක්‍රෙඩිට් ස්කෝර් වෙච්ච ගමන් ඒගොල්ලන්ට ආයෙ ගෙවන්න ඕන අර අවුරුද්දේ ලක්ෂ 7මාරු තිබ්බත් තා වැඩි වුණොත් තොරතුරු ගොඩක් ගන්න කියලා. හැබැයි ඉතින් මේකේ හැම දෙපාර්තමේන්තුවකින්ම හැම තැනකින්ම මේක හදනකොට එක තැනකින් මේක ෆන්ක්ෂන් කරනවා. ඕනනම් අපිට පුළුවන් ස්පේස් එක දෙනවා රෙන්ට් කරලා. ඒකෙන් තමයි අපි අරක ගෙවන්නේ. මේකට යන්න පුළුවන්. එහෙම නිකන් පොඩි සමහර ආයතනවල ඒ වගේ දාන දෙයකට කතා කරලා මේ සේනාදල් බෝග එකට අපිට අච්චර අදාළ නැහැ. අපි ඇග්‍රිගේෂන් නේ. මේක හැබැයි ඇග්‍රිකල්චර් සෙක්ටර් එකට වැදගත්. නමුත් ඒගොල්ලන්ට මෙහෙම ඩේටාබේස් එකක් නැති හින්දා මේක දාන්න බෑ. මේක ස්පෙෂල් ඩේටාබේස් එකක් නැහැ. හරිද? ඒ කියන්නේ අපිට සදන් ප්‍රොවින්ස් එක තුල තියෙන භූමිය ඔය වගේ තියෙන ඕනම ලක්ෂණ. දැන් අපිට අදාළ මේක අදාළයි කියලා කියන්නේ දැන් ඉරිගේෂන් සහ ඇග්‍රිකල්චර් කියලා කියන්නේ එකට බැඳලා තියෙන මේක. හරිද? නමුත් මේ තොරතුරු අපිට මේ උනාට අපේ විෂයපතිය තුළ කෙලින්ම තියෙන්නේ අර වැව් අමුණ වල වෙන තොරතුරු. මේ කුඹුරු වල තොරතුරු ඇග්‍රිකල්චර් සෙක්ටරේට වැදගත්. ඒක වැදගත් නැත්නම් නෑ. නමුත් අපේ විෂයපතිය තුළ නෑ. හරිද? ඒක තියෙන ඊට පස්සේ දැන් අර මම කියවනේ ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකේ. ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකේ අපි ගන්නපු තොරතුරු අපි සියලුම තොරතුරු සදර් ප්‍රොවින්ස් එකේ යනවා. ඒගොල්ලන්ට අදාළ එක වෙන් කරලා කියනවා. ඒගොල්ලන්ට මම කිව්වේ අර ගින් ගඟ ගත්තොත් නිල්වලා ගඟ ගත්තොත් ඒ තොරතුරු අපේ එකට අයිති වෙන එකක් නෙවෙයිනේ. එතකොට මේ ඒගොල්ලොන්ගේ තොරතුරු අරගෙන මේකට දාලා දෙනවා වෙන් කරලා. මේකේ පුළුවන් ගියාම ගාල්ලයි මාතරයි ඒ දැන් අර මම කිව්වේ දැන් තොරතුරු වල ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකේ ගින් ගඟේ ස්කීම්ස් 19ක් හරි 20ක් හරි තියෙන වෙන වෙනම ස්කීම්ස් කියලා ඉන්නේ දැන්. ඒ ගඟක් තියෙන්නේ ගඟෙන් තමයි වතුර දෙන්නේ කුඹුරු කරන්නේ. ඒකෝර මේගොල්ලෝ ස්කීම්ස් වලට බෙදලා ඒකෙන් එක එක තැන් වල නෑ බද්දෙක මේ මෙතන ගින්දොටින් ගත්තාම ගින්දොටින් මොහොතට වැටෙන්නේ. මෙලුවට යනකම් මේ ගඟ බෙදලා ස්කීම්ස් හදලා තියෙනවා. ඒ ස්කීම් එකකින් කියන්නේ අපි ඒක ව්‍යාපාරයක් කියලා ගන්න. ඒකෙන් මේ අපි හිතමු දැන් අපි අර GN division wise ගත්තට වැඩිය ඒගොල්ලොන්ගේ අපි සර්ච් කරලා ඉන්නේ ඒගොල්ලෝ තේරෙනවද මම කියන දේ දැන් අපි මේක ස්කීම් එක විදිහට ස්කීම් 19ක් තියෙනවා නම් එක එක්කෙනාගේ මේකේ තොරතුරු ගන්න පුළුවන් වෙන මම ඒ ඔක්කොම පස්සේ පෙන්නන්න අපර ස්කීම්ස් විදිහට තෝරලා අන්තිමට ගන්න. එතකොට ඒ ස්කීම් එකෙන් කොච්චර කුඹුරු ගානකට යනවද කියලා කුඹුරු විතර නෙවෙයි ඒකේ අමුණු තියෙනවා. ඒ ස්කීම් එක තුල තියෙන කුඹුරු අක්කර ප්‍රමාණයක් තියෙනවා. ඇනිකට්ස් තියෙනවා. එතකොට අර ෆ්ලඩ් බෑන්ක්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ ඒ බද්දකම පැත්තට වෙනකොට ඒගොල්ලෝ හදලා තියෙන ෆ්ලඩ් බෑන්ඩ් අර ගම්වතුරෙන් ආරක්ෂා කරගන්න හදපු බෑන්ඩ්ස් දෙන. ඒ වගේ තොරතුරුත් තියෙනවා. එතකොට ඒක අර අපේ ක්‍රයිටීරියා එකෙන් ටිකක් පිට. නමුත් අපි ඒක වෙනස් විදිහකට තමයි ඒ තොරතුරු ගන්න දීලා තියෙන්නේ. හරිද? ඒකත් මේකේ දාලා තියෙනවා. අපි දැන් පොඩ්ඩක් මොනවද කියලා මෙන්න මේකෙන් අපේ මේකෙන් කතා කරමු. හරිද? දැන් මේ ඇප් මේ ටික ඇප්ස් ගන්න. මේ ඇප් එකේ මේ ස්පේෂල් ඩේටාබේස් කියලා කියන එක මම සදන් ප්‍රොවින්ස් එකේ මේක ක්ලික් කරා. මේ ඕගොල්ලෝ මම දෙන්නම් මේකට අර ඕගොල්ලෝගේ කලින් අවුරුදු ළමයිතුත් එක්ක මේකට වෙන අපි මේක මේ අර එලි දැක්වීමක් කරානේ සොසයිටි එකකට. ගිය අවුරුදු මාර්තු වල වගේ මට මතක. මේ ඒකෙදි මේ අපි මැනුවල් එකක් හදුවා මේකට. අර ළමයි ගොඩක් මේ ඒගොල්ලෝ දීපු අවුරුදු කාලේ තමයි මේක ආවේ. වෙනම මේව කරලා ඒ හදපුවේදී මම මැනුවල් එකක් දෙන්නම් ඔයගොල්ලන්ට. කොහොමද මේක හරි සරලව ගන්න පුළුවන් පාත් එක දීලා තියෙනවා. හරි දැන් ඔය ඔන්න අපේ දැන් ඔය මේ ගිහිල්ලා තියෙන්නේ මේ පිටිපර සර්වර් එකේ ඔන්න දැන් ඉන්නේ. මම කතා කරේ දැන් ක්ලවුඩ් වල මේ තැනකට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ අයිකන් හතරක් තියෙනව නේද? හරිද? මේ පළවෙනි එක ඔන්න දැන් ගන්නවා මේ ඇනිකට්ස් ගැන තොරතුරු ගන්නවා නම් හලෝ ඉස්සරහට මේ දෙනවා කරන්නේ. අර මැනුවල්ස් 10ක් විතර ගන්න. අපේ අර මේ පොඩි කොට. එතකොට දැන් මේක හරහා ගියාම ඇනිකට්ස් වල තොරතුරු ගන්න පුළුවන්. හරිද? මේකෙන් ගියාම කැනල්ස් වල තොරතුරු ගන්න පුළුවන්.
මේක හරහා ගියම ටැංක්ස් වල කරපු ටැංක් එක වැව් වල. හරි. ඊට පස්සේ මේකෙන් පුළුවන් 10ක් 8යි නේ. ඕකේ තියෙනවා දැන් මම මේ අර මුලින්ම ෆෝමැට් එක අපේ වෙබ්සයිට් එකේ පොඩ්ඩක් ෆෝමැට් එක වෙනස් කරලා දෙන හින්දා අර ගන්න විදිය පොඩි වෙනසක් තියෙනවා. නමුත් ඔය හැම එකම තොරතුරු ගන්න විදිය ඒ වෙනකොට තිබිච්ච තොරතුරු ටික ඔය එහාට යනකොට තියෙන පොඩි පොඩි කියන ඒක කරපු විදියක් තියෙනවා. ඔකේ අපි මේ ඩේටාබේස් එක හැදුවේ කොහොමද කියන එකත් සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා කොහොමද කියලා තොරතුරු ගන්න කියන එක. හරිද? ඔක ඔයගොල්ලෝ තියාගන්න. එතකොට දැන් මේකේ මෙන්න මේ පැඩි ලෑන්ඩ්ස්. දැන් පැඩි ලෑන්ඩ්ස් වල තොරතුරු මම කිව්වේ මේක අපිට අයිති එකක් නෙමෙයි ඇත්තටම. අපි හැබැයි මැප් කරලා තියෙන්නේ. අර ඔයගොල්ලෝ අර ලෑන්ඩ් යූස් එක මැප් කරා වගේ මේක බලන්න පුළුවන්. මේ මෙන්න මේ කොළ පාටට පේන තැන් මේ ඒවා. හරිද? මෙන්න මේ තියෙන්නේ මේ කවුද මාතර? මාතරයි නැද්ද? ගන්දෙනේ වැව තමයි ගන්දෙනේ දන්නවද? අහලත් නැද්ද? රත්මලේ අහලා තියෙනවා. කැකමදුර අහලා තියෙනවා. දික්කල් දික්කල් කියන දේවල්. රත්මලේ නගර ගන්න කියන්නේ රුහුණු කැම්පස් එකේ. රත්මලේ කියලා කියන්නේ දෙවුන්දර මේවකට අයිති දෙන්නේ. රාවණ වේහැල්ල ගන්දෙනේ උරුගම මේකේ තියෙන වැවම මේක දිගින් නැති වෙන්නේ. ඒ වැව තමයි මේ දෙන. දැන් බලන්න මේ වැව මේ විදිහට පේන්න අපිට බලලා බෑනේ අපිට ස්පේෂල් ඩේටාබේස් එකක් කෙනකොට ඒකයි කියන්නේ මේකේ සයිස් එක පේනවා. නේද? ලොකේෂන් එක ගැන අදහසක් එනවා. මේකේ තොරතුරු ගන්නවා වගේ මේක කොහොමද විහිදලා තියෙන්නේ කියලා කියන එක අපිට ඉතින් අරක වටේම ඇවිල්ලා ගත්තොත් මේ පික්චර් එක ඔලුවට එන්නේ නැහැ නේ. මේ උඩින් ඉඳන් බලලා එන පික්චර් එක ඒකයි ස්පේෂල් ඩේටාබේස් එක වැදගත්කම තියෙන්නේ. හරි. මේකේ තොරතුරුත් අපි ක්ලික් කරලා ගන්න පුළුවන්. මම මේ පැඩි ලෑන්ඩ් කියලා කිව්ව මේ ඇඳලා තියෙන්නේ මේ කොළපාට මේ කලර්ස් අපිට වෙනස් කරන්න පුළුවන්. හරිද? මේ ඉස්සෙල්ලා ටිකක් මේ පාට වගේ තිබ්බට මේක ඕන කලර් එක වෙනස් කරලා ගන්න පුළුවන්. එතකොට දැන් මේ සුදු පාට ලයින් පේන්නේ. පේනවද? හරිද? මේ සුදු පාට ලයින් වල මේ තියෙන අර මේ ලියර. හරිද? දැන් හැබැයි මෙතන අපේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපේ ඩේටාබේස් එකේ ඇට්‍රිබියුට් ටේබල් එක ඉන්කම්ප්ලීට්. හේතුව තමයි දැන් මේ ලියදි තිබුණාට අපිට වැඩක් නැහැ කුඹුර මේ ලියදි 10කින් එකතු වෙච්ච කුඹුරක් වෙන්න පුළුවන් ಗುಣ පාරටයි. හරිද? නැත්තම් 50 60 100ක් ඒ වගේ එකතු වෙලා ඉරිපාල ගුණපාල කට්ටියට අයිති ඒවානේ. හරියට නම් වෙන්න ඕනේ අන්නේ ගුණපාලයන් කියලා අපිට වෙන් කළා. දැන් අපි මේ ඇඳම ප්‍රොවිජන සේවාවකින් තොරතුරු එකතු කරගෙන යනකොට මේ තොරතුරු දාලා මෙතනින් හරියටම දැන් අපිට මෙන්න මේ කියන කෑල්ල ගුණපාලටයි තියෙන්නේ කියලා. එතකොට එයාට දැයිති තොරතුරු ටිකක් තියෙනවා. එයාගේ නම, එයාගේ ඒක කුඹුර විශාලත්වය වෙනවා ඉබේම එකක් අපි ඒක දාන්න පුළුවන් අපිට. ඒගොල්ලෝ කියන ගානයි ඇක්චුවල් ගානයි දෙකම. හරිද? මෙතනින් මැරෙනවනේ හරියට මේ ගාන. ඊට පස්සේ එතකොට තව තියෙනවා මම හිතන ID නම්බර ඒ වගේ පුරාණ තියෙනවනේ මේ මොනවාද? අන්ද ගොවියා, ප්‍රවේණි ගොවියා ඒ වගේ ඉස්සර තියෙනවනේ. ඒ වගේ තොරතුරු ඒකට අදාළ තොරතුරු දැම්මට පස්සේ මේක කරනවා. නමුත් අපි මේක එතකොට මං කියුවේ ඒක ඉන්කම් බේස් කියලා තාම. මේ විදිහට වෙන් කරලා නැහැ. අපි දැන් මේ ඔෆිස් එකේ ඉඳන් මේකට යටින් තියෙනවා දැන් මේ අර ඔයගොල්ලෝ බේස් මැප් එක කියලා කියපු කතාව වලත් තියෙනවා. අපේ බේස් මැප් වෙන් කරලා දාන්න පුළුවන්. මේ සැටලයිට් ඉමේජ් එකනේ දාලා තියෙන්නේ. මේකට යටින් ඔයගොල්ලෝ දැන් ගන්න වෙලාවට අපි බේස් මැප් එකේ කොහම යටට දාන්න පුළුවන් ස්ක්‍රීන්. හරි මොනවා හරි. මේකෙන් අපිට එච්චර වැදගත්කමක් නැහැ. මේක අඳින්න අර මේක දිහා බලාගෙන අඳින්න ගත්ත මිසක දැන් අපිට එච්චර වැදගත්කමක් නැහැ. ඕන එකක් මාරු කරලා බලන්න පුළුවන්. හරිද? දැන් මේ ඔක්කොම අපේ තියෙන ටික අපිට ඕන එක සර්ච් කරලා ගන්න එකක් මම මේ කියන්නේ. දැන් මෙන්න මේ පළවෙනි එතකොට පැඩි ලෑන්ඩ්ස් වලින් අපි ඉන්නේ එතන අනිත් ඒවා තොරතුරු තියෙනවා. හැබැයි දැන් ඕගොල්ලෝ අපි එකතු කළා දැන් මෙහෙමනේ දැන් මේ තොරතුරු ගන්නදී මේ ඔයා හිතන්නේ දැන් ඕගොල්ලෝ අර මොකද මම අර ඒකයි රත්නපුරේ ලෑන්ඩ් යූස් එක කිව්වම ගොඩක් කතා කරේ. දැන් ඒ වගේ මේකේ තොරතුරු ගන්න ගියාම වැව කියලා මේ කොච්චර මේ වගේ තමයි ලෑන්ඩ් යූස් එකට ගන්නකොට මාර තොරතුරු ටිකක් ගන්නවනේ. ඒක මේක කරනවා කියලා කියන්නේ එන්න ලොකු වැඩක්. සාමාන්‍ය ඔය පොඩි කාලෙකදී කරන්නේ.
දෙන්නේ අර ටෙන්ටටිව් පොඩි දේවල්. ඒක මේක ගන්න ගියාම මේ ගණිත තොරතුරු වල අපිට තියෙන ප්‍රශ්න තමයි ඉතින් ගොවිජන සේවයෙන් මේගොල්ලෝ එකතු කරපු ඒ වගේ තොරතුරු ගත්තා. එහෙම අරගෙන තමයි ඇට්‍රිබියුට් ටේබල් එක හදලා තියෙන්නේ. දැන් මේක ඇට්‍රිබියුට් ටේබල් එක කියන එකේ තොරතුරු ටික දැන් එන්න ගන්නවා අපිට. ඒ තියෙන තොරතුරු මේ අපිට දැන් ඉස්සරහට තියෙනකොට තමයි සමහරු කියනවා ඔය ආමුනේ නම ඕගොල්ලෝ ඔය දැම්මට ඕක නෙමෙයි ආමුනේ නම. ඔයක වැවේ කියලා කිව්වට ඕක නෙමෙයි වැවේ නම. එහෙම වෙන්න පුළුවන්. දැන් හැබැයි මේකේ තව දැන් ඇලේ දිග අරන් තියෙනවා. ඇලේ ආරම්භක පළල අරන් තියෙනවා. අවසාන මේ තොරතුරු පේන්නේ දැන් කියන්නේ ඇලවල. එතකොට කවුරු හරි කියන මේ තොරතුරු වැරදි කියලා ඇත්තටම හොඳටම දන්න කෙනෙක්. ඒකට අපි ඒක චෙක් කරලා බලලා අප්ඩේට්ස් කියන්නේ මේ වගේ දේවල්. ඊට පස්සේ මේ ඇලවල වල දිගවල් නම් අපිට පුළුවන් මෙන්න මේ මෙෂර් කියන එකට ගිහිල්ලා මම එහෙම එකක් තමයි හිතන්නේ දැන් මේක ක්‍රම දෙකක් තියෙනවානේ දැන් හිතන්න මේක ඔන්ලයින් දෙන්න ගත්තට පස්සේ ආයෙත් දෙන්න කතා කරනවා. අපි මේක දැන් මේක ඇනිකට්ස් වල තොරතුරු ඕන දැන් අපි ගන්න ගියොත් මේක ක්ලික් කරා නම් මම ඔය ඉස්සෙල්ලා කතා කරපු තේරෙන්න ඕන දැන්. දැන් සදර්න් ප්‍රොවින්ස් නෙමෙයි. සදර්න් ප්‍රොවින්ස් එකේ මේ ඉස්සෙල්ලාම අපිට පුළුවන් දිස්ත්‍රික්ක එක සිලෙක්ට් කරන්න. දැන් ඔයාට ඕන වෙලා තියෙනවා කියලා හිතන්නකො ගාල්ල දිස්ත්‍රික්ක. හරිද? ඒක ගාල්ල හම්බන්තොට මාතර දෙනවද ෂෝට් වෙන විදිය. ගාල්ල. ගාල්ලෙන් ඊට පස්සේ තියනවා දැන් තියෙනවා මෙන්න ගාල්ල දිස්ත්‍රික්කේ. ඔන්න මෙතනින් ඕගොල්ලොන්ට දැන් හොයාගන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ ගන්න නැති තියෙනවනේ මේ දිනේ ගාල්ල තියෙන DS ඩිවිෂන්ස් කියලා. තේරුණාද? ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කොටස දැන් කලින් අයිඩියා එකක් තිබ්බේ නෑනේ. ගාල්ලේ කොච්චර තියෙනවද මාත් මෙතනින් ගණන් කරගෙන ගියා නම් බලන්න පුළුවන්. මේ ටික ඔක්කොම වැටලා තියෙනවා. එකයි එකයි ගණන් කරන එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි අටයි හතරයි වෙනස්කම් නවයයි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි හරි ඒ වගේ මාතර ටිකත් මාතර ටිකත් ගන්න පුළුවන් අම්මද්ද ටිකක් ගන්න පුළුවන් අපි ඒව වෙනම බලන්න හරිද එතන බල අක්මීම මේ තියෙන්නේ මට ඕන වෙනවා දැන් ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන DS ඩිවිෂන් එකේ තියෙන දැන් ඔතන එනකොට ඔන්න GN ඩිවිෂන් එක හරිද මේ වගේ පොඩි දේවල් තේරෙනවනේ නේද එතකොට දැන් මෙන්න මේ සමහර වෙලාවට මේ හරිනම් දැන් මෙතන මේ තියෙන GN ඩිවිෂන් වල ප්‍රශ්නයක් කරනවා මේ මෙතන මේ දැන් මේ වගේ අක්මී වෙන GN ඩිවිෂන්ස් මීට වැඩිය තියෙන්න ඕනනේ. දැන් ඇත්තටම මේ ඇයි ඔක්කොම නැත්තේ? දැන් මේ හැම ඩිවිෂන් හැම GN ඩිවිෂන් එකම මොකක් හරි මේ හමුණක් තියෙනවා නම් තමයි මේකට වැටුනේ. දැන් අපි අමුතෙන් එකතු කරයි කියලා හිතමුකෝ අප්ඩේට් කරද්දී. එතකොට ඒ ටිකත් අපිට තව එකක් තුන මොකක් හරි එකක් දාලා ඕනනම් මෙතන දාලා මේ GN ඩිවිෂන් ඊට වැඩිය වැඩි. දැන් ඒ කියන්නේ මෙතන 18ක් නේ තිබුණේ. DS ඩිවිෂන්ස් ඔක්කොම තියෙන 890 ගාණක් GN ඩිවිෂන්. දැන් එතකොට අඩු ගන්න ඔය 18ට කීයක් වගේ තියෙනවද? 10ක් නෙවෙයි. 20ක් 30ක් විතර තියෙන්න ඕනනේ. සාමාන්‍ය GN ඩිවිෂන්ස් 30ක් විතර තියෙන්න ඕන. එක ආසන්න වශයෙන් එක GN ඩිවිෂන් එකකට මේ DS ඩිවිෂන් එකකට ඔය 890 ගාණ ඈ ආයෙත් තමයි කරනවා 34ක්. යක්කලම DS ඩිවිෂන් බලන්න දැන් මේක හැබැයි මේ අනිත් ඒවායි අපි දැනට හොයලා දාගන්නපු අමනු නැතිනම් මේක එන්නේ ඒකයි තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒක දැම්මොත් බීම අර ඇට්‍රිබියුට් ටේබල් එක ෆිල් කරලා එනවනේ. දැන් මම පස්සේ දෙන්න නම් දැන් මම අපි හදන්නේ මේක මේ එකක් කරලා මුලදී අපේ මේ ඔෆිස් ඇතුලේදී අපි කරලා ඒක කෙලිම අප්ලෝඩ් කරලා තියෙනවා. මේකට දැනුත් එහෙම පුළුවන්. මේක අරගෙන ඒ වෙනුවට කරන්න හදන්නේ මේකේ තියෙනවා මේ ඔප්ෂන් එකක් ඔන්ලයින් එඩිට් කරන්න පුළුවන්. හැබැයි ඒක හැම කෙනෙකුටම ඔන්ලයින් මේ කාලේ මම පොඩ්ඩක් ඒක දාලා මේ
දැන් ඔයගොල්ලන්ට ඔන්ලයින් කරන්න පුළුවන් විදිහට හදලා දෙන්න. එහෙම නැත්නම් කරන්න වෙන්නේ අර වගේම ArcGIS මේකේ තියෙන shape file එක තියෙන්නේ. shape file එක අරගෙන shape file එකේ අරක edit කරලා ආයෙමත් නැවත upload කරන්න. මේක නිකන් අර මේක ලොකු දැන් area එකක් සහ නැවත නැවත කරනවට වඩා අර විදිහට කරන්න ලේසි හින්දා ඒවා වෙනම අප්ඩේට් කරන්න ලේසි කරලා තියෙනවා. ඒ හැබැයි ඔප්ෂන් එක මේ දීලා තියෙනවා ආයේ ඒක නැති කරනවා. ඒ කියන්නේ නැත්තම් මේක පුළුවන් නේ. දැන් අපි කට්ටිය විතරක් දැනගෙන කරන්නේ. කරලා ඊට පස්සේ මේ නැත්තම් වෙන කෙනෙකුට පුළුවන් මේකේ data delete කරන්න. ඒ කියන්නේ ඒකේ තියෙන delete option එකක් ඕන වෙනවා. දැන් ඔයගොල්ලෝ වැරදිම වෙලා වැටුණා නම් ඒ වෙලාවෙම ඒ වෙලෙම delete කරලා අලුත් එක හදන්න පුළුවන්. මේක මම දාන්න හදන data මොනවද කියලා කියන්නේ ඒ වගේ හදලා ඒ option මේ දැන් ඔය අනිකත් ගණනේ පෙන්නන්නේ. ඊට පස්සේ canal දෙනවා ඊට පස්සේ දෙනවා tank. ඒවත් පුළුවන්. දැන් අරගොල්ලෝ කරා දැන් පස්සේ ওই මුල් කාලේ ගිහිල්ලා හොයාගන්න බැරි පේන්නේ නැති වැව් තියෙන තමයි මේ සැටලයිට් ඉමේජස් වලින් සමහර ෆීල්ඩ් එකකට ගිහිල්ලා ඉවර වෙලා ඒ වැව් වල ලකුණු කරලා තොරතුරු වල තිබුණා. මම කිව්වා ඒකේ අප්ඩේට්ස් කියලා. ඒකෝර අපිට පුළුවන් අර ඔන්ලයින්ම අර ඔයගොල්ලෝ දැන් අර GIS වල ඇඳලා වගේ මේ මැප් එක අඳින්න. ඒ තැන එයාගේ GPS ලොකේෂන් එක ආවට පස්සේ අපිට හොඳට ගිහිල්ලා බලනකොට පස්සේ වැවක් තියෙන බව පේනවා. කලින් පේනවා. හැබැයි ඒ වැව දැන් එක ක්‍රමයක් තමයි ආයෙ මුලට ගිහිල්ලා වැව් ටිකේ ඔක්කොම ටික ආයෙ ඇඳලා ආයෙ නැවත මේක අප්ලෝඩ් කරනවා. මේ එන අර ෆයිල් එක දැන් අර ඒකේ තමයි ලේසි වෙන්නේ මෙතනම හදලා එන්ටර් කරලා ඕනනම් ඒකේ තියෙන ඇට්‍රිබියුට් ටේබල් එක තියෙන තොරතුරු ටික එන්ටර් කරලා සේව් කරා නම් ඔටෝ යනවා. ඒව තමයි අපිට තියෙන වැඩ. එකක්. එතකොට දැන් මේකේ තේරුණානේ මේ තුනක් එන්නේ කියලා හරිද? තිබුණා නම් ආවා. අපි දැන් යන්න යමු බම්බරගොඩ. මේ අදින් පොඩි පොඩි අපිට පස්සේ අඩුපාඩු අහු වෙනවා. අපි දැන් හදපුවා දෙනවා දැනුත් මේක ටික ඔක්කොම දැන් කවුරු හරි දන්න කෙනෙක් එක එක්කෙනා දන්න කෙනෙක් අපේ මේක බලලා ඉවරලා මේක වැරදි කියලා කිව්වොත් තමයි අපිට මේ වෙන්නේ. නැත්තම් මේක අපි බැලුවම සමහර වෙලාවට මේක ඒ කිව්වට පස්සේ පෙන්වුවට පස්සේ තමයි අපි දකින්නේ. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. ඒක එහෙම වෙනවා. ඉතින් මේ වගේ ලොකු ඩේටාබේස් එකක් හදනකොට තොරතුරු 100% වෙන්නේ නෑ. දැන් ඇලක දිගක් ගත්තොත් දිග නිකන් මිලිමීටරයට අවශ්‍යත් නැහැනේ ඇත්තටම. මිලිමීටරයට කියන එක අපිට ඕන ඒ දිග. දැන් හැබැයි දැන් අපි හදනවා දැනට අරන් තියෙන්නේ ඒගොල්ලෝ වෙනම ෆිසිකල් මැනලා දීපු එකක් ඒ කාලේ. දැන් මේකේ අපිට පුළුවන් මෙන්න මේ මෙෂර්මන්ට් එක තියෙන මම ඒක එතෙන්දි පෙන්නන්නම් කියලා කිව්ව පස්සේ මේකෙන් අපිට ඇත්තටම මනින්න පුළුවන් මේක ඇදිලා තියෙනවනේ මම පෙන්නන්නම් මේ ඇල ඇදිලා තියෙන එක. ඒක මෙහෙම මැනලා ඉවරලා ඒ නියමයක මේකට දාන්න. ඒකත් එකක් අපේ. හරිද? දැන් බඹරගොඩට ගියාම දැන් එතකොට ඔන්න ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මිමන DS ඩිවිෂන් එකේ බඹරගොඩ GN ඩිවිෂන් එකේ තියෙන මෙතන පෙන්නන්න ඕන ඇනිකට්ස් ගාන. දැන් ඔන්න මෙතන මේ එන්නේ නැත්තේ එකක් දැන් මම අර සමහර පොඩි පොඩි අඩුපාඩුත් වෙනවා. දැන් අපි බලන්න ඕන මේ මෙන්න මෙතන මෙතන හරිනම් මේ ලිස්ට් එක වැටෙන්න ඕන. දැන් මේකේ තියෙන. හරිද? දැන් මම ඔයගොල්ලන්ට කිව්වනේ බබර මෙතෙන්ට අනිවාර්යයෙන්ම තියෙන ඒවා විතරේ මේකේ වැටලා තියෙන්නේ කියලා. එහෙනම් මේක අනිවාර්යයෙන්ම පෙන්වන්න එපා. මෙහෙම අවස්ථාවක් ආපුවා තියෙනවා. මේකේ තියෙන්නේ මොනවා හරි මේ පොඩි ටෙක්නිකල් එරර් එකක්. හරිද? දැන් කියන වෙලෙ වෙන්නේ දැන් එතකොට අපි බලන්න ඕන දැන් මේ අපිට පුළුවන් දැන් මේ බබර ගොඩ වෙනුවට දැන් ඉතර අපි යන්න ඕනනේ. අපි බලමු මේ වතුරු දුවනේ. සමහරවිට මේ වෙනකොට දෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. මේවා නම් කිසිත් ඔයාලට මාකරේ මේවල අවුලක්. බොග පොද්දෙන ගැත්තක් නෙවෙයි. ඉතින් මෙහෙමත් බලන්න පුළුවන් මෙහෙම වුණාම හරිද? දැන් මෙතන අපි ඇප්ලයි කරනවා
දැන් බලමු මෙතෙන්ට එන්නේ නැති වෙන්න බෑ නැත්තම් නැති වෙන්න ඕන. ඕනනම් අපිට දැන් මෙන්න මේ තැනට ඇවිල්ලා මේ ෂෝට් කිරීමක් නෙමෙයි කරන්නේ. ඕනනම් මේ තැනට ඇවිල්ලා දැන් අපි තනි ඇනිකට් එක දක්වාම ඇවිල්ලා අන්තිමට මෙනකන් හොයාගන්න එකට තමයි අතනදී යන්නේ. හරිද? සමහරවල් මේ ගාල්ල ඇතර මෙන්න අනිකට් වල එක ඒරියාස් වල තියෙන ඒ අඩුපාඩු තමයි මේක සමහරට නැති හින්දා වෙන්නත් පුළුවන් මේ. නැති හින්දා මේ නැත්නම් අර සමහරවල්ලාට මේ කියනවා මේ පොඩි මේකට කියලා බලන්න මොකක් හරි එකක් තියනවාද කියලා නැත්තම් වෙන්නේ මෙතන මේ තියෙන කපුවෙන් වල තියෙන ඔක්කොම ටික එනවා මෙතනින් මෙතන සිලෙක්ට් කරන්නේ නැතුව කියනවා. හරිද? දැන් අතන මොකක් හරි පොඩි අවුලක් තියෙන නැත්තම් මේ එකක් තියෙනවා මේනේ. දැන් මේක තමයි මේ පෙන්නන්නේ. හරිද? මෙතන රතු පාටින් පෙන්නලා තියෙන්නේ. හරිද? දැන් ඒකකොට ඒකට අදාළ මේ තොරතුරු තමයි මෙතන තියෙන්නේ. ඇට්‍රිබියුට් ටේබල් එකේ කියලා අපි දීපු තොරතුරු තමයි මේ තියෙන්නේ. මම දැන් අපේ අර විදිහටම තියෙනවා මේකේ තියෙනවා අපි ආයෙ වෙනම බලමු මම මේකෙන්ම ගත්ත හින්දා තමයි මේ රතු පාටට පෙන්නලා තියෙන එක තියෙනව නේද? හරිද දැන් ඒකට හරිනම් අපි හිතමු මේ GN ඩිවිෂන් එක තුල මේ ආසන්නේ තව ඒවා තියෙනවා නම් මේක මේ උඩින් එකයි කියලාත් නේ කියලා තියෙන්නේ. හරිද? අර නමට ආවේ නැත්තේ මේකේ නම වල හරි නමේ හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනකොටත් එන්නේ නැහැ. හරිද? දැන් මේ කියන channel name මේ හරිනම් මෙන්න මේ පොත් යාදුව කියලා කියනවනේ. හරිද? මේ පොත් යාදුව කියලා කියන එක අතන නම වැටිලා අපිට පෙන්වන්න ඕන. මේකේ තියෙනවනේ එකක්. ඒ අර කියන අපේ මේ එතෙන්ට අර යටටම එන ලයින් එකේ මොකද්ද වෙන්නේ කියලා මට පොඩ්ඩක් අර මේකට ගිහිල්ලා අපි පස්සේ බලන්න පුළුවන් ඒක ආවේ නැත්නම් මොකද කියලා. හරිද? ඒ කියන්නේ මේක තිබිලා තියෙනවා. ඒතකොට මෙන්න මේ කියලා කියන එකේ තොරතුරු ටික තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් ප්‍රොවින්ස් එකේ තියෙන සදර්. හරිද? දැන් මොකද මේකේ 10ක් විතර තිබිලා අපිට ඕන එක නම් තියෙන එයා පොඩක් කලර් එක වෙනස් කරලා හරි එතන මේ එකක් වෙනස් කරලා හරි පෙන්නන්න. තේරුණා? හරිද? ඒ කියන්නේ ඒක වෙන් කළ හඳුන ගන්නත් එක. ඕන දැන් මේක උඩ ක්ලික් කරලා ඕනනම් ගන්නත් පුළුවන්. ඔය මේ තොරතුරු ටිකම තමයි එතනින් තියෙන්නේ. හරිද? එහෙම නැත්නම් අර විදිහට ගත්තට පස්සේ එනතොර දුන්නා. ඒතකොට ප්‍රොවින්ස් එකේ තියෙන සදර්, ඩිස්ට්‍රික්ට් එක ගෝල්, DSP දිවිෂන් බෝපි කෝස්ටල්. මෙන්න මේ ASC නේම් කියන්නේ මොකක්ද? ඔයගොල්ලෝ ප්‍රොවිජන සේවා මධ්‍යස්ථාන කියලා එකකුත් අහලාද නේද? ඒ කියන්නේ දැන් අපි මේ දැන් දිස්ත්‍රික්කයක් ගත්තම අපි අර GN ඩිවිෂන් වලට බෙදලා තියෙනවා වගේම තියෙනවා මේ ප්‍රොවිජන සේවා මධ්‍යස්ථාන විදියට බෙදලා. දැන් ගාල්ලේ තියෙන්නේ DS ඩිවිෂන්ස් තියෙන්නේ 18යිනේ. GN අය ආත්මහත්‍ය. ඔව් ඔව්. පොග්ගල.